බලේ පාඩමේ අන්තිම මාතෘකාව. බලකුරුනේ අහගන්න. මේක මාර වැදගත් මාතෘකාවක්. ඇයි මේක වැදගත් වෙන්නේ? මේක වැදගත් වෙන්නේ මේක තමයි භ්‍රමණ චලිතයේ පදනම. හරි? බලකුරුනේ කියන එක තමයි භ්‍රමණ චලිතයේ පදනම. බලකුරුනේ කියන එක අපිට භ්‍රමණ චලිතයේදී ආයතනයක් හම්බ වෙනවා. හරි? දැන් තමයි බලකුරුනේ කියන එක හරි අමුතු විදිහට අපිට හම්බ වෙනවා. මේක හරියට මේ වගේ. අපිට ඉස්කෝලේට අපි අලුතෙන් ඉස්කෝලේට යනවා. අපි ඉස්කෝලේට යනකොට අලුත් සර් කෙනෙක් මම නිකන් උදාහරණයක් ගන්නෙ. හැමදාම ගන්න උදාහරණයක් මම මේක. මේ ඉස්කෝලේට යනකොට ඉස්කෝලේ අලුත් සර් කෙනෙක් ඉන්නවා. හරිද? අලුත් සර් කෙනෙක් ඉන්නවා. උන් මැත්ස් උගන්වන සර් කෙනෙක්. අලුත් සර් කෙනෙක් මැත්ස් උගන්වන සර් කෙනෙක්. හරිද? එතකොට අපෙන් කවුරු හරි ඇහුවොත් එහෙම අර සර් එක දවසක් උගන්වලා යනවා අවුලක් නැහැ හොඳයි හොඳට උගන්වනවා තේරෙනවා අවුලක් නැහැ කියලා. මොකෙක් හරි දැන් සර් ගියාට පස්සේ ටවුන් එකේදී මොකෙක් හරි අපෙන් අහනවා මචං අරුව දන්නවද කියලා. ඒතර අපි කියනවා ඔව් දන්නවා අපිට මැත්ස් උගන්වන සර්. ඌ මොන වගේද සාමාන්‍යයෙන්? අවුලක් නැහැ මම හොඳට තේරෙන්න උගන්වනවා. ත්‍රිකෝණමිතිය තමයි හොඳට උගන්වන්නේ. කුලකත් හොඳට ඉගෙනනවා. ඒක හොඳට තේරෙනවා ගලපලා උගන්වනවා. කියලා සර් ගැන අපි උන්ට කියනවා. හරිද? මේ මම මේ බලපූර්ණේ කියන්නේ මොන වගේ එකක්ද කියලා මේ පැහැදිලි කරන්න යනවා. හරිද? අපි උන්ට සර් ගැන කියනවා. හරි. ඊට පස්සේ ඌ යන්නේ අපේ ගෙවල්ට. හරි. අපි දැන් උන්ට සර් ගැන කියලා අපි යනවා පොල්ලොත් එක්ක ක්‍රිකට් ගහන්න ගිහිල්ලා හවස අපි ගෙදර යනකොට සර් අපේ ගෙදර අක්කත් එක්ක කතා කරගෙන හරි අපේ ගෙදර අක්කත් එක්ක කතා කරගෙන ඉන්නකොට එතකොට පස්සේ තමයි අපි දන්නේ දැන් සර් අක්කට සෙට් වෙලා කියලා. සර් අක්කට සෙට් වෙලා කියලා පස්සේ දන්නේ දැන් අපි දන්නවා. හරිද? ඊට පස්සේ අවුරුදු 5කට විතර පස්සේ සර් අක්කෝ බදිනවා සත් දෙක තුනකින් අවුරුදු 5කට විතර පස්සේ මොකෙක් හරි අපෙන් අහනවා අරුව දන්නවද කියලා. මස්සිනානේ. හරි. දැන් අවුරුදු 5කට පස්සේ දැන් උඹ අපේ මස්සිනා එතකොට අරුව ගැන දන්නවද කියලා අහුවත් අපි ඕක කියනවා. ඌ අපේ මස්සිනා. ඌ මොන වගේද කියලා දැන් අවුරුදු 5කට පස්සේ යන්නේ. ඌ මොන වගේද කියලා දැන් ප්‍රශ්නයක් අහුවොත් අපි දෙන උත්තරේ මොකක්ද? ඌ ත්‍රිකෝණමිතිය හොඳට කරනවා කියලා. එහෙම කියන්නේ නැහැ. අහන්න. එකම පුද්ගලයා ගැන කෝණ දෙකකින් විස්තර වෙනවා. හරි? අර වෙලාවේ අපි ඌව බැලුවේ ඌ සර් කියන කෝණේ. තේරෙනවද? සර් කියන කෝණේ. පස්සේ අපි ඌ බලන්නේ කොහොමද? මස්සිනා කියන කෝණේ. අරු මොන වගේ එකද? ඕක කිසි පිළිවෙලක් නැහැ. ඌ සරම ගලවල එතනම දාලා යනවා. ඌ ගැන වෙන විදිහට කියන්නේ. තේරෙනවද? ඌ ගැන වෙන කෝණකින් කියන්නේ. හරිද? දැන් අහන්න. බලපූර්ණේ කියන එක දැන් එක කෝණකින් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ එක විදියකට අපිට හම්බ වෙනවා. හරිද? අහන්න බලපූර්ණේ කියන වචනේ බලපූර්ණේ කියන භෞතික රාශිය දැන් අපිට බලය පාඩමේ යටතේදී හම්බ වෙනවා. බලය පාඩමේ යටතේදී හම්බ වෙනකොට අපිට ඒකට ගනුදෙනු කරන්න වෙන්නේ එක මූණුවරකට. ඒ කියන්නේ එක මූණුවරකින් අපිත් එක්ක බලපූර්ණේ ගනුදෙනු කරනවා. හරි? එක මූණුවරකින්. හැබැයි භ්‍රමණ චලිතයට ගියාට පස්සේ මේ බලපූර්ණයම තමයි තියෙන්නේ. හැබැයි ඒක වෙන මූණුවරකින් අපිට හම්බ වෙනවා. තේරෙනවද? හරි. දැන් අපි කතා කරන්නේ බලපූර්ණය ගැන. භ්‍රමණ චලිතයට ගියාට පස්සේ කතා කරන්නේ බලපූර්ණය ගැන. භ්‍රමණ චලිතයට ගියාට පස්සේ කතා කරන එක අපි ඒ වෙලාවට කතා කරනවා. ක්ලාස් එකට සර් උගන්වනවට පස්සේ මේ තරම ගැන එහෙම කතා කරන්නේ නැහැ. ක්ලාස් එකට ආවට පස්සේ ඌ ත්‍රිකෝණමිතිය හරි කුලක හරි මොනවා හරි උගන්වන එක ගැන තමයි කතා කරන්නේ. ඒතර මේ වෙලාවට කතා කරන්නේ බලපූර්ණේ කියන එකේ එක පැත්තක්. එක පදාසයක් තමයි කතා කරන්නේ. ඒකේ තව පදාසයක් කතා කරන්න දෙනවා අපිට භ්‍රමණ චලිතයේ පාඩමේ. හරි? ඒක අපි පස්සේ කතා කරමු. දැන් බලපූර්ණේ කියන එක මෙන්න මෙහෙම බලපූර්ණේ කියන්නේ මාතෘකාව දැන්. ඕනේ? හරි. බලපූර්ණේ. හරි. අහගන්න. බලපූර්ණේ කියන එක ඇත්තටම O level වලත් තියෙනවා. හොඳට අහගන්න. බලපූර්ණේ කියන එක ඇත්තටම O level වලත් තියෙනවා. O level වලත් බලපූර්ණේ කියන තියෙනවා. හරි? රයිට්. සරලවම ඔයාලා බලපූර්ණේ කියන්නේ මොකක්ද කියලා දැනටවත් ලාවට දන්නවා. දන්නවා වුණාට මතක නැහැ.
මෙයා කියනවා මෙහෙමයි. බල පූර්ණයක්. හරි. මම මෙන්න මෙහෙම මාක් කවඩ බහිනවා. දැන් A level කරන ළමයි හැටියට පොඩි උ නෙවෙයි පොඩි එකෙක්ගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඌ දෙන උත්තරේ වෙනයි. A level කරන එකෙක්ගෙන් ප්‍රශ්නයක් අහුවොත් ඌ දෙන උත්තරේ වෙනයි. වස්තුවකට බලයක් යදුවොත් ඒ වස්තුවට මොකද වෙන්නේ? හරියටම හරි. වස්තුවකට බලයක් යදුවොත් ඒ වස්තුව ත්වරණය වෙනවා. හරියටම හරි. හරිම උත්තරේ ඒක. වස්තුවකට බලයක් යදුවොත් ඒ වස්තුව ත්වරණය වෙනවා. ඒ වස්තුව චලනය වෙනව නෙවෙයි. ඒක පොඩි එකක් දෙන උත්තරේ. ඒ ලෙවල් එකකින් දෙන උත්තරේ වස්තුවකට බලයක් යදුවොත් වස්තුව ත්වරණය වෙනවා. හරි. එතකොට වස්තුවක් ත්වරණය වෙනවා. වස්තුවකට බලයක් යදුවොත් වස්තුව ත්වරණය වෙනවා. මම මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නයක් අහනවා. නිකන් හැඟීම් වලින් උත්තර දෙන්න. නිකන් හැඟීම් වලින් උත්තර දෙන්න. වස්තුවක් කැරකෙන්න නම් මොකද කරන්නේ? වස්තුවක් ත්වරණය වෙන්න නම් මොකද කරන්නේ? වස්තුවක් ත්වරණය වෙන්න නම් මොකද කරන්නේ? බලයක් දෙන්න ඕනේ. බලයක් දුන්නොත් වස්තුව ත්වරණය වෙනවා. වස්තුවක් කැරකෙන්න නම් මොකද කරන්නේ? ස්පර්ශීය බලයක් හරි ඔය ඒ වගේ ලයින් එකක් තමයි ඒ වගේ ලයින් එකක් තමයි ඉන්නේ. ඒ කියන්නේ බලය සයිඩ් එකකින් වගේ නිකන් දෙන්න ඕනේ ගතියක් අපිට දැනෙනවා. බලයක් තමයි දෙන්න ඕනේ. හැබැයි බලය සයිඩ් එකකින් වගේ තමයි දෙන්න ඕනේ. බලය අයිඩෙන් දෙන්න ඕනේ. හරි බලය අයිඩෙන් තමයි දෙන්න ඕනේ. හරි. එන්න මේකයි සීන් එක. ඇත්තටම වස්තුවක් හොඳට අහගන්න. හොඳට අහගන්න. වස්තුවක් කරකවන්න නම් අනිවාර්යෙන් බලය පොඩ්ඩක් සයිඩ් එකෙන් දෙන්න ඕනේ. හරි? අහගන්න. මේ වස්තුවක් තියෙනවා. මේ වස්තුව කරකවන්න දැන් වස්තුව කරකවන සිද්ධිය ගැන තමයි කතා කරන්නේ. අහන්න. ගූර්ණය කියන්නේ කැරකවීම කියන එක තමයි. බල ගූර්ණය කියන්නේ බලයක් යොදා කැරකවීම වගේ දෙයක්. බල ගූර්ණය කියන්නේ බලයක් යොදා කැරකවීම වගේ දෙයක්. හොඳේ. එතකොට වස්තුවක් දැන් මේ වස්තුව කැරකවීම ගැන තමයි කතා කරන්නේ. මේ වස්තුව කැරකවීම ගැන තමයි කතා කරන්නේ. හරි? අහන්න. පොඩි බලයක් දැම්මොත් පොඩ්ඩක් ත්වරණය වෙනවා. ලොකු බලයක් දැම්මොත් ගොඩක් ත්වරණය වෙනවා. හරි. එතකොට පොඩි බලයක් දැම්මොත් පොඩ්ඩක් ත්වරණය වෙනවා. ලොකු බලයක් දැම්මොත් ගොඩක් ත්වරණය වෙනවා. ඒක ෂේප් කරලා ඉතින් දැන් මේ වස්තුව කරකවන්න තමයි යන්නේ. හරිද? මේ වස්තුව කරකවන්න නම් අනිවාර්යයෙන්ම මේ වස්තුව කරකවන්න නම් මේ වස්තුවේ කොතනින් හරි මෙන්න මෙහෙම හයි කරන්න ඕනේ. මෙන්න මේ වස්තුවේ කොතනින් හරි මෙහෙම හයි කරන්න ඕනේ. මෙහෙම හයි කරොත් මම මේ වස්තුව මෙතනින් හයි කරනවා. මෙතනින් ඇණයක් ගහලා හයි කරනවා. හයි කරනවා කියන්නේ ඇණේ හදන්න නෙවෙයි ඇණේ මුරුල්ලට වගේ ගහනවා. මේක වටේ කැරකෙන්න පුළුවන් වෙන විදිය. හරි? මෙහෙම ඇණයක් ගහනවා. මෙතනින් ඇණයක් ගහලා දැන් මම මේක කරකවන්න ඕනේ. මේක කරකවන්න ඕනේ. ඇණේ ගහලා තියෙන්නේ මෙතන. මම බලයක් දෙනවා. දැන් මෙතනින් ඇණේ ගහලා මේ ඇණේ වටේ මේක කැරකෙනවා. ප්‍රශ්නයක් නැහැ. මම බලයක් දෙනවා මෙතෙන්ට. කැරකෙන්නේ නැහැ. මේක තහඩු කෑල්ලක් අරගෙන තහඩු කෑල්ලේ මෙතන ඇණයක් ගහනවා. ඇණයක් ගහලා ඒ ඇණේ ළඟට බලයක් දෙනවා. ඇණේ ළඟට මෙහෙම බලයක් දෙනවා. ඒ කියන්නේ ඇණේට කෙලින් මෙහෙම බලයක් දෙනවා. කැරකෙන්නේ නැහැ. හරි ඇණේට කෙලින්ම බලයක් දුන්නාම මේක කැරකෙන්නේ නැහැ. එහෙනම් හිතලා වගේ කියනකොට කැරකෙන්න නම් මොකද කරන්නේ? ඇණේට එක්ක මෙතනින් බලයක් දුන්නොත් කැරකෙන්නේ. මේ පැත්තට මෙහෙම කැරකෙන්නේ. මෙතනින් බලයක් දුන්නොත් කැරකෙනවා. එතකොට තේරෙනවද? මෙන්න මේ ඇණේට චුට්ටක් දුරින් තමයි බලයක් දෙන්න ඕන කියලා. කොයි පැත්තෙන් හරි කමන්නේ. මේ පැත්තේ බලයක් දුන්නොත් ඇණේට පොඩ්ඩක් දුරින් මෙහෙම බලයක් දුන්නොත් කැරකෙනවා. ඔව් කැරකෙනවා. මේ පැත්තට දුන්නොත් කැරකෙනවා. හරි. එතකොට මේක කැරකෙන්න නම් මේ ඇණේට ටිකක් ඈතින් තමයි බලයක් දෙන්න ඕන. කැරකෙන්න නම් මේ ආස්තරේ නැත්නම් මේ තහඩු කෑල්ල කැරකෙන්න නම් මේ ගහපු ඇණේට මේ අසව් කරලා තියෙන දණට ටිකක් ඈතින් තමයි බලයක් දෙන්න ඕනේ. හරි? ටිකක් ඈතින් තමයි බලයක් දෙන්න ඕනේ. එහෙනම් මම ටිකක් ඈතින් බලයක් දෙනවා. ටිකක් ඈතින් මෙන්න මෙහෙම බලයක් දෙනවා. මේ පැත්තට ඔන්න බලයක් දෙනවා. ටිකක් ඈතින් එක් බලයක් දෙනවා. ටිකක් ඈතින්. දැන් මේ එක් බලය නිසා මේ තහඩුව කැරකේ. ඔව් කැරකේ. හරිද? රයිට්. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ තහඩුව සිරස් බෝඩ් එක නෙවෙයි තියෙන්නේ. මේ තහඩුව සිරස් බෝඩ් එක නෙවෙයි තියෙන්නේ තිරස් තලයේ. පොළවේ. හොඳේ? මේ තහඩුව පොළවේ තියෙන්නේ. සිරස් තහඩුවක නෙවෙයි තිරස් පොළවේ. හරිද? මෙතනින් ඇණයක් ගහලා මේ තහඩුවට මෙතනින් ඇණයක් ගහලා මේ තහඩුව මෙතනින් තල්ලු කරන්නද ලේසි නැත්නම් මේ වගේ තැනකින් තල්ලු කරන්නද ලේසි?
පළලෙන් තල්ලු කරන්න ලේසි වගේ නේ ධාරේ. මෙතනින් තල්ලු කරොත් තවත් ලේසි. හරි. හරි. එතකොට ඔයාලට තේරෙනවා මේ ඇනේට මේ යොදන බලේ ඇනේට දුරස් වෙන්න කරකවන්න ලේසි වෙනවා. හරි. ඇනේට දුරස් වෙන්න කරකවන්න ලේසි වෙනවා. හරි. මට කියන්න බලය වැඩි කරන්න ත්වරණය මොකද වෙන්නේ? බලය වැඩි කරනකොට ත්වරණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. බලය වැඩි කරනකොට ත්වරණය වැඩි වෙනවා. කියන්නේ ත්වරණය වැඩි කරන්න නම් බලය වැඩි කරන්න ඕනේ. කරකවන එක වැඩි කරන්න නම් මේ කැරකෙන ගතිය වැඩි කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ කැරකෙන ලක්ෂයේ ඉඳලා මේ හයි කරපු ලක්ෂයේ ඉඳලා බලයට තියෙන දුර වැඩි කරන්න ඕනේ. බලයට තියෙන දුර වැඩි කරන්න ඕනේ. බලයට තියෙන දුර වැඩි කරොත් කැරකෙන ගතිය වැඩි වෙනවා. කරකවන්න ලේසි වෙනවා. මෙතනින් බලය දුන්නොත් කරකවන්න අමාරුයි කැරකෙන්නේ. හරි? ඈතින් බලය දුන්නොත් ලේසියෙන් කැරකෙනවා. කැරකෙන ගතිය වැඩි වෙනවා. හරි? ඈතින් බලය දුන්නොත් කැරකෙන ගතිය වැඩි වෙනවා. හරි. එතකොට මෙන්න මෙතනින් මම ඈඩ් කරනවා. මේව බලය දෙන තැන ඈඩ් කරනවා මෙන්න මෙතන. හරි? බලය දෙන තැන ඈඩ් කරනවා. හරි? ආගන්න. මේ සංකල්ප ටිකක් වෙලා යනකොට තමයි එකට වදින්නේ. බලය දෙන තැන ඈඩ් කරනවා. එතකොට කැරකෙන ගතිය වැඩි වෙනවා. මට කියන්නේ කැරකෙන ගතිය වැඩි කරන්න බලය දෙන තැන ඈඩ් කරලා විතරද පුළුවන්. බලය වැඩි කරලා පුළුවන්. බලය ලොකු බලයක් දුන්නොත් ඒත් කැරකෙන ගතිය වැඩි කරන්න පුළුවන්. එහෙනම් කැරකෙන ගතිය වැඩි කරන්න පුළුවන්. කැරකෙන ගතිය වැඩි කරන්න මොනවද වෙනස් කරන්න ඕනේ සාධක දෙක? එකක් තමයි කැරකෙන තැන ඉඳලා බලයට තියෙන දුර, අනිත් එක බලය. කැරකෙන තැන ඉඳලා බලයට තියෙන දුර සහ බලය. හරි? අපි දන්නවනේ භෞතික විද්‍යාව පටන් ගත්තේ අපි ඒක විදිහකටනේ. භෞතික විද්‍යාව කියන්නේ හැඟීම්. එතකොට මේ කැරකෙන ගතිය කියන ෆීලින් එක මෙන්න මේ කැරකෙන ගතිය කියන හැඟීමට කියන නම තමයි කූර්ණය. හරි? කැරකෙන ගතියට කියන නම තමයි කූර්ණය. එතකොට මේ කැරකෙන ගතිය වැඩි වෙනවා මෙන්න මේ හයි කරලා තියෙන ලක්ෂණය නම් බලයට තියෙන දුර වැඩි කරත් කැරකෙන ගතිය වැඩි වෙනවා. බලයේ විශාලත්වය වැඩි කරත් කැරකෙන ගතිය වැඩි වෙනවා. හරි? එතකොට මට මෙන්න මෙහෙම කූර්ණයට සමීකරණයක් හදාගන්න පුළුවන්. හරි? කූර්ණයට මෙන්න මෙහෙම සමීකරණයක් හදාගන්න පුළුවන්. බල කූර්ණය කියන්නේ මොකද්ද? මෙන්න මේ කැරකෙන ගතිය. හරි? කැරකෙන ගතිය. බල කූර්ණය සමානයි. බල කූර්ණය කැරකෙන ගතිය වැඩි වෙනවා. බලය වැඩි කරත් කැරකෙන ගතිය වැඩි වෙනවා. බලයට තියෙන දුර වැඩි කරත් කැරකෙන ගතිය වැඩි වෙනවා. හරි? බල කූර්ණය සමානයි. බලය වාරයක්. හරි? අසව් කරපු ලක්ෂය නම් බලයට තියෙන ලම්බ දුර. බලයට තියෙන කෙලින්ම දුර. හරි? අසව් කර ලක්ෂයේ ඉඳන් අසව් කළ ලක්ෂයේ සිට නැත්නම් ගූර්ණේ ගනු ලබන ලක්ෂයේ සිට. ඒක තමයි හරිය උත්තරය. හරි? ඒ කියන්නේ කැරකෙන තැන මෙතනනේ. කැරකෙන තැන ඉඳලා බලයට තියෙන ලම්බ දුර. හරි? ගූර්ණේ ගනු ලබන ලක්ෂයේ සිට බලයට තියෙන ලම්බ දුර. ගුණ කිරීම ගූර්ණේ ගනු ලබන ලක්ෂයේ සිට ගූර්ණේ ගනු ලබන ලක්ෂයේ සිට බලයට ඇති ලම්බ දුර. හරි? එතකොට මේකට තමයි බල ගූර්ණය කියලා කියන්නේ. බල ගූර්ණයට සාමාන්‍ය ප්‍රවේගයට v කියනවනේ. ඒ වගේ බල ගූර්ණයට දාන ඉංග්‍රීසි අකුර තමයි ටෝ. බල ගූර්ණයට දාන ඉංග්‍රීසි අකුර ටෝ. හරි? ටෝ. හරි මේක ග්‍රීක අකුරක් ටෝ. J නෙවෙයි. මේක නෙවෙයි. හරි ෆයි කියන අකුරේ මොනවද? ඒ ග්‍රීක අකුර. ග්‍රීක සිම්පල් කැපිටල් දෙකම තියෙනවා. මේක ඇවිල්ලා ග්‍රීක කැපිටල් අකුර. ඒ ඔක්කොම ග්‍රීක අකුර. හරි? රයිට්. හරි එතකොට හරි අපි මෙහෙම දාගමු බල ගූර්ණය කියලා මාතෘකාව දාගෙන වරහන් ඇතුළේ යන ටෝ ලියන්න වරහන් බල ගූර්ණය කියලා මාතෘකාව දාමනේ එතන ඉස්සෙල්ලා වරහන් ඇතුළේ මේ ටෝ කියන එක ලියන්න බල ගූර්ණය ඒකවල ටෝ කියන්නේ නෑ බල ගූර්ණයට දාන සංකේතය ප්‍රවේගයට v කියන්නේ විස්ථාපනයේ s කියන්නේ ඒක කොහොමද රැල්ලක් එක්ක මෙහෙම දාලා පැත්තට දාන්න අනිත් පැත්ත ඔව් මේ පැත්තට දාන්න ඔය දෙකේ ටෝ දැන් මේ වීඩියෝ එකක්
හරි. එතකොට ඊට පස්සේ මේ රූපය අද ගන්න. රූපය අදගෙන මෙන්න මෙහෙම බලයක් අදගෙන බලයට මේ කැරකෙන ලක්ෂය ඉඳලා බලයට තියෙන ලම්බ දුර L කියලා දාගන්න. ලම්බ දුර L. හරි. ඊට පස්සේ යටි ලියන සමීකරණය බල පූර්ණය සමානයි බලය වරක් පූර්ණය කරනු ලබන ලක්ෂයේ සිට බලයට ඇති ලම්බ දුර. පූර්ණය කරනු ලබන ලක්ෂයේ සිට බලයට ඇති ලම්බ දුර. ඒකට බලය ඇවිල්ලා F වාරය පූර්ණය කරනු ලබන ලක්ෂයේ සිට බලයට ඇති ලම්බ දුර L FL. ඒකට පූර්ණය τ. අර යන්නේ τ සමානයි FL. ඔය මේක ඇඳා සමීකරණය ලිව්වා ඒක සංකේත වලින් ලිව්වා. හරි. උතන ඒක කියනවා ගුණේ ඒකක ගුණේ ඒකක ගුණේ ඒකක එනවා බලය මනින එකක නිව්ටන් ලම්බ දුර මනින එකක මීටර. එතකොට එනවා නිව්ටන් කියනවා. හරි. නිව්ටන් මීටර කියනවා. හරි. මූලික වශයෙන් බල ගුණේ තියරි අතරම ඔච්චරයි. හරි. රයිට්. සාමාන්‍යයෙන් නිකන් හිතලා කියන්න උඩ වුණත් වැරුණත් එච්චර අවුල නැහැ. හිතලා කියන්න මේ බල ගුණේ සාමාන්‍ය යෙදෙන අවස්ථාව. අය සුඛාන වෙන්නේ නැද්ද? ප්‍රධානම එක තමයි මේ ගුණයේ දෙන ප්‍රධානම තැන තමයි අහගන්න. ගුණයේ දෙන ප්‍රධානම තැන තමයි මේ ඔය කියපු උදාහරණ ඔක්කොම හරි. ගුණයේ දෙන ප්‍රසිද්ධම එක උදාහරණය තමයි රෝදේ ගලවන. දොරක් ප්‍රසිද්ධ උදාහරණයක් රෝදයක් ගලවන. වාහනයක රෝදයක් ගලවනකොට කරකවන්න අමාරු නම් දැන් වස්තුවක් ත්වරණය කරවන්න අමාරු නම් මොකද කරන්නේ? බලය වැඩි කරනවා. බලය වැඩි කරනකොට ත්වරණය වෙනවා. මොකක් හරි කරකවන්න අමාරු නම් වස්තුවක් ත්වරණය කරන්න අමාරු නම් බලය වැඩි කරනවානේ. ඒ වගේ මොකක් හරි කරකවන්න අමාරු නම් වැඩි කරන්න ඕනේ. බලය මත් නෙවෙයි බල ඌර්ණය තමයි වැඩි කරන්නේ. තේරුණාද? බල ඌර්ණය. මොකක් වස්තුවක් ත්වරණය කරන්න නම් බලයක් දෙන්න ඕනේ. වස්තුව කරකවන්න නම් බල ඌර්ණයක් දෙන්න ඕනේ. බල ඌර්ණය කියන්නේ මොකක්ද? බලයකුයි කැරගෙන තැන ඉඳන් දුර. තේරුණාද? ඒතකොට බල ඌර්ණය වැඩි කරන්න නම් මොකක්ද වැඩි කරන්න ඕනේ? එක්ක බලය වැඩි කරන්න ඕනේ. නැත්නම් කැරගෙන තැන ඉඳන් එතෙන් තියෙන දුර වැඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් දෙකම වැඩි කරන්න. හරි? දෙකම වැඩි කරන්න ඕනේ. හරි? ඒතකොට බල ඌර්ණය අහලා ටෝක් එක කියලා කියන්නේ. ටෝක් කියලා මේ ටෝක් එක කියලා කියන්නේ ඔය ඌර්ණය එක. හරි? ඔය ඔටෝමොබයිල් වලින් පාවිච්චි කරන්නේ ටෝක් එක කියලා. මේකේ ටෝක් එක මෙච්චර ටෝක් එකක් කරලා මේක තද කරන්න ඕනේ කියලා. හරි? ඒ කියන්නේ මෙච්චර ඌර්ණයක් දීලා මේක තද කරන්න ඕනේ. හරි? ඒ ප්‍රැක්ටිකල් වල එන එකක් ඒක. ඒ වන්දනේ සිලබස් එකේ. හරි? ඔය මේ එන්ජින් හෙඩ් එක ගලවලා ඇන තද කරන්න ඕනේ ප්‍රමාණයක් තියෙනවනේ. හරි? ඒ ප්‍රමාණ ඕපෙන්චි. ඕපෙන්චි. අනෝ ඒ ගුණ සීන් එක තමයි උතන යන්නේ. හරි? මේ එතකොට මේ එතකොට බලයක් කරකවන්න නම් මොකද කරන්න ඕනේ? ගූර්ණයක් දෙන්න ඕනේ. ගූර්ණයක් කියන්නේ මොකද්ද? බලයකුයි බලයට තියෙන ලම්බ දුර. හරි? බලයකුයි බලයට තියෙන ලම්බ දුර. ගණන් හදනකොට තමයි ඔක ටෙම්පරාදු වෙලා ඉන්නේ. හරි? එතකොට දැන් මෙහෙම හිතන්න වස්තුවක් ත්වරණය කරන්න අමාරු නම් මොකද කරන්න ඕනේ? යොදන බලය වැඩි කරන්න ඕනේ. වස්තුවක් ත්වරණය කරන්න අමාරු නම් යොදන බලය වැඩි කරන්න ඕනේ. වස්තුවක් කරකවන්න අමාරු නම් ගුණය වැඩි කරන්න ඕනේ. හරි? යොදන ගුණය වැඩි කරන්න ඕනේ. හරි. අපි බස් එක ඇණයක් ගලවනවා. බස් එකක් කියනවා. මෙහෙම බස් එකක ඇණ තියෙනවා. බස් එක රෝද එක ඇණ තියෙනවා කියන්නේ. හරි? බස් එක රෝද එක ඇණ තියෙනවා. හරි? ඊට පස්සේ අපි මේ ඇණ ගලවන්න ඕනේ. හරි? අහගන්නකො අපි මේ ඇණ ගලවන්න ඕනේ. හරි? බස් එක රෝද වල ඇණ තියෙනවා. මේ අපි මේ ඇණ ගලවන්න ඕනේ. ඇණ ගලවනවා කියලා අපි මේ ඇණේ එළියට අදින්නේ නැහැ. ඇණේ මොකද කරන්නේ? කරකවනව නේද? ඇණේ කරකවනවා. හරි? ඇණේ කරකවනවා. ඇණේ කරකවන්න නම් මොකද දෙන්න ඕනේ? කරකවන්න නම් මොකද දෙන්න ඕනේ? ගූර්ණයක් දෙන්න ඕනේ. ඇණේ කරකවන්න නම් ගූර්ණයක් දෙන්න ඕනේ.
ගූර්ණය දෙනවා කියන්නේ මොකද්ද? බලයක් දීලා කැරකෙන ඉඳලා ලම්බ දුරක් දෙන්න ඕනේ. ලම්බ දුරක් නැත්තම් බලය විතර දුන්න බලයට කැරකෙනවද? කැරකෙන්නේ නැහැ. මේ ඇනේ උඩට බලයක් දුන්නට කැරකෙනවද? නෑ. ඇනේ උඩට බලයක් දුන්නට කැරකෙන්නේ නැහැ. බලයක් දීලා බලයට ලම්බ දුරකුත් තියෙන්න ඕනේ. එතකොට තමයි කැරකෙන්නේ. හරි? අපි මේක කරකවන්න ඕනේ. කරකවන්න මොකද කරන්නේ? බලයක් දෙන්න ඕනේ. නෑ බලයක් දෙන්න ඕනේ. මේ ඇනේ උඩට ඇඟිල්ල තියලා තද කරනවා. කැරකෙනවද? මේ ගැලවෙනවද ඇනේ? කැරකෙනවද? කැරකෙන්නේ නැහැ. බලයක් දෙන්න ඕනේ. හැබැයි කැරකෙන තැන ඉඳලා පොඩි ලම්බ දුරකුත් තියෙන්න ඕනේ. දුරක් තියෙන්න ඕනේ. කැරකෙන තැන ඉඳලා දුරක් තියෙන්න ඕනේ. ඒකට අපි කරන්නේ මේකට අපි දානවා අර L හැන්ඩල් එක. හරි? මේවා අර දාන්නේ මොකක්ද කියන්නේ එකට දැනගන්න ඕනේ ඒක. මේක දාන්නේ අර මෙහෙම ඒක දාන්න ඕනේ. හරි. මේව දැම්මා. දැන් මේ ඇණේට දාලා දෙන්නේ ඒක. මේ ඇණේට දාලා මේක දැන් කරකවන්න ඕනේ. හරි. ඇයි මේ හැන්ඩල් එකක් ඇයි අපි මෙහෙම ගත්තේ? දුර වැඩි. කැරකෙන තැන ඉඳලා දුරක් තියෙන්න ඕනේ. දුරක් තිබ්බොත් තමයි මේ බලයක් දෙන්න ඕනේ. බලයක් දීලා කැරකෙන තැන ඉඳලා දුරක් තියෙනවා. ලම්බ දුරක් තියෙන්න ඕනේ. එතකොට මේක නිසා දුරක් තියෙනවා. දුරක් තියෙනකොට කැරකෙනවා. හරිද? එතකොට මේක දැන් කැරකෙන්නේ නැහැ. කැරකෙන්නේ නැහැ. හිර වෙලා. හරි කරකවන්න අමාරුයි. වස්තුවක් ත්වරණය කරන්න අමාරු නම් මොකද කරන්න ඕනේ? යොදන බලය වැඩි කරන්න ඕනේ. වස්තුවක් කරකවන්න අමාරු නම් මොකද කරන්න ඕනේ? ගූර්ණය වැඩි කරන්න ඕනේ. යොදන ගූර්ණය වැඩි කරන්න ඕනේ. දැන් මේක කරකවන්න අමාරුයි. එහෙනම් මොකද කරන්න ඕනේ? ගූර්ණය වැඩි කරන්න ඕනේ. ගූර්ණය වැඩි කරන්න ක්‍රම තියෙනවා දෙකක්. ගූර්ණය වැඩි කරන්න ක්‍රම තියෙනවා දෙකක්. එක්කෝ බලය වැඩි කරලා ගූර්ණය වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලම්බ දුර වැඩි කරලා ගූර්ණය වැඩි කරන්න පුළුවන්. දැන් මොන්න මම ඉස්සෙල්ලාම try කරනවා බලය වැඩි කරනවා. බලය දෙන්නේ මමනේ. බලය දෙන්නේ මම. බලය වැඩි කරනවා. මේක දැන් කැරකෙන්නේ නැහැ. ඇන ගලවන්නේ උඩට. මේක ගැලවෙන්නේ නැහැ. මම බලය දීලා බලනවා. මම මගේ ඇඟේ උඩරින් බලය දීලා බලනවා. ඒක කැරකෙන්නේ නැහැ. ඊළඟට මම මොකද කරන්න ඕනේ අනිවාර්යෙන්? බලය උඩරින් දුන්නා කැරකෙන්නේ නැහැ. හරි? එහෙනම් මම ඊළඟට මොකද කරන්නේ? ලම්බ දුර වැඩි කරන්න. ලම්බ දුර වැඩි කරනවා නම් මම මේකට දානවා බටයක් දාලා උල බටයක් දාලා කරකවනවා. තේරෙනවද? දිග බටයක් දාලා කරකවනකොට ලම්බ දුර වැඩි වෙනවා. ලම්බ දුර වැඩි වුණාම කරකව ගන්න ලේසියි. හරි? ලම්බ දුර වැඩි වුණාම කරකව ගන්න ලේසියි. හරි? මෙහෙම හිතන්නකෝ. ඇඟෙන් බලය දාන්න කම්මැලි. කම්මැලි නම් අපි මොකද කරන්න ඕනද? ලම්බ දුර පරිමෙට වැඩි කරනවා. හරි? තේරුණාද? දැන් ලම්බ දුර අඩු වෙන්න දැන් අපි ඇඟෙන් දාන්න ඕනේ බලය වැඩි. අපේ ඇඟෙන් දාන්න ඕනේ බලය උඩරින් අඩු කරන්න ඕන ලම්බ දුර උඩරින් වැඩි කරනවා. හරි? තේරුණාද? කරකවන්න නම් බල ගූර්ණයක් දෙන්න ඕන. කරකවන්න නම් බල ගූර්ණයක් දෙන්න ඕන. බල ගූර්ණයක් කියන්නේ බල ගූර්ණයක බලයක් හා ඊට ලම්බ දුරක් දෙකම තියෙනවා. හරි දුර ගොඩාක් වැඩි කරපුවම අවුල නැහැ. දුර ගොඩ නෑ එහෙම උඩ නැහැ. දැන් මේ මෙහෙම ඉඳන්කෝ දැන් මේක මේ පැත්තට කරකවන්න දැන් මේකට හෙන දිග බටයක් ගන්නොත් එහෙම ඇඟිල්ලෙන් බලයක් දුන්නොත් එහෙම කරකවන්න පුළුවන්. ඒ ලම්බ දුර ගොඩාක් වැඩි වෙනවා. ලම්බ දුර ගොඩාක් වැඩි නිසා ඇඟිල්ල බලයක් දෙන්නොත් මට්ටයක් ගන්න මේ ටයර් එකට හැණයක් ගන්න ඕනකම කරලා. හරි. එතකොට මේ අනේ හොඳයි කරන්නේ. හරි. එතකොට මොනවද තමයි බලපූර්ණය කියන්නේ? බලපූර්ණයේ යෙදෙන අවස්ථාව. එතකොට බලපූර්ණයේ යෙදෙන අවස්ථාව අපිට පාවිච්චි උදාහරණ කියන්න පුළුවන්. රෝදයේ බස් එක වාහනයක රෝදයක් ගලවනකොට ඇන ගලවන්න සහ දොරක් අරිනකොට වහනකොට දොරක් අරිනකොට වහනකොට දැන් මේ දොර කැරගෙන්නේ කොතනින්ද කියනකො? මේ උඩ කෑල්ල කයි කරලා තිබ්බා මේක. මොනවද ඒ වෙලේ කියන මේ උඩ කෑල්ල අමතක කරන්නේ. උඩ කෑල්ල අමතක කරලා මෙන්න මේ දොර අරිනකොට මේක කැරගෙන්නේ මෙතනින්. කැරගෙන්නේ මෙතනින්. මට මෙතනින් අල්ලලා මේ අදින්න ලේසියිද? අමාරුයි. ඇයි? කැරගෙන තැන ඉඳන් තියෙන ලම්බ දුර අඩුයි.
ලම්බ දුර අඩුයි කියන්නේ මම අතින් දෙන්න ඕනේ බලය වැඩි මම ලොකු බලයක් දෙන්න ඕනේ මේ කරපුවා. ලම්බ දුර වැඩි කරනවා. ලම්බ දුර වැඩි කරනවා පොඩි බලයක් දුන්නා. පොඩි බලයක් දුන්නා දැන්. තේරුණාද? හරි ඔය තමයි සිංහ පොඩි සිංහ. ඒක කියනවා. හරි. මෙහෙම ලියන්න බල පූර්ණයේ යෙදෙන අවස්ථාව. බල පූර්ණයේ යෙදෙන අවස්ථාව. බල පූර්ණයේ යෙදෙන අවස්ථාව. බල පූර්ණයේ යෙදෙන අවස්ථාව. රෝමිලක එක ලියන්න. රෝමිලක එක sorry මොකක්ද? රෝමිලක එක ලියන්න. රෝමිලක එක. වාහනයක රෝදයක ඇණයක් ගැලවීමේදී 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 දිග බාහුවක් සහිත යතුරක් භාවිතා කර 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 කෙළවරෙන් බලයක් යෙදීමෙන් කෙළවරින් බලයක් යෙදීමෙන් කෙළවරින් බලයක් යෙදීමෙන් කෙළවරින් බලයක් යෙදීමෙන් කෙළවරින් බලයක් යෙදීමෙන් විශාල බලපූර්ණයක් යෙදිය හැක විශාල බලපූර්ණයක් යෙදිය හැක විශාල බලපූර්ණයක් යෙදිය හැක විශාල බලපූර්ණයක් යෙදිය හැක ඊට පස්සේ රෝමිලක දෙක ලියන්න රෝමිලක දෙක දොරක් ඇරීමේදී සහ වැසීමේදී දොරක් ඇරීමේදී සහ වැසීමේදී දොරක් ඇරීමේදී සහ වැසීමේදී දොරක් ඇරීමේදී සහ වැසීමේදී දොරෙහි සරණේරුවට හැකිතාක් දුරින් දොරෙහි සරණේරුවට හැකිතාක් දුරින් දොර ඇරීම සහ වැසීම සිදු කරන විට දොරෙහි සරණේරුවට හැකිතාක් දුරින් දොර ඇරීම සහ වැසීම සිදු කරන විට දොරෙහි සරණේරුවට හැකිතාක් දුරින් දොර ඇරීම සහ වැසීම සිදු කරන විට පූර්ණේ ලබා ගැනීම sorry දොර කැරකවීම පහසුයි දොර කැරකවීම පහසුයි දොර කැරකවීම පහසුයි දොර කැරකවීම පහසුයි හරි එතකොට ඊට පස්සේ මාතෘකාවක් දාගන්න බල පූර්ණයේ දිශාව බල පූර්ණයේ දිශාව බල පූර්ණයේ දිශාව බලපූර්ණයේ දිශාව. හරි. වස්තුවක් ත්වරණය කරන්න නම් දැන් වස්තුවක් මේ පැත්තට ත්වරණය කරන්න ඕනේ කියන්නේ වස්තුවක් මේ පැත්තට ත්වරණය කරන්න ඕන නම් ත්වරණය කරන්න ඕනේ පැත්තට බලයක් දෙනවනේ. අනිත් පැත්තට ත්වරණය කරන්න ඕන නම් අනිත් පැත්තට බලයක් දෙනවා. පූර්ණයක් කියන්නේ කැරකවීමක්නේ කරකවන ගතියක්නේ. එතකොට වස්තුවක් කරකවන්න ඕන නම් දක්ෂිනාවර්තව මේ ආගන්න වස්තුවක් කරකවන්න ඕන නම් දක්ෂිනාවර්තව කරකවන්න ඕන නම් බල පූර්ණය දෙන්න ඕනේ විදිහක් තියෙනවා. වස්තුවක් වාමාවර්තව කරකවන්න ඕන නම් බල පූර්ණය දෙන්න ඕනේ විදිහක් තියෙනවා. මේක මගේ මොන අතද? මේක මගේ දකුණු අත. හරිද? දක්ෂිනාවර්ත වාමාවර්ත මතක තියාගන්න මෙහෙමයි. හරිද? මේක මගේ දකුණු අත. මෙහෙම රවුමක් තියනවා කියලා හිතන්නකො. දක්ෂිනාවර්ත වාමාවර්ත මතක තියාගන්න හැටි මම කියන්නේ. මෙහෙම රවුමක් තියෙනවා. මූණ ඉස්සරහා රවුමක් තියෙනවා. ඒ රවුම දකුණු අතින් ඇද්දොත් කරකෙන්නේ මොන පැත්තටද? මෙහෙට නේද? දකුණු අතින් මෙහෙම ඇද්දොත් දකුණු අතින් ඇද්දොත් කරකෙන්නේ මෙහෙට. මේක තමයි දක්ෂිනාවර්ත කියලා කියන්නේ. දකුණට. ඔව්. දකුණු අතින් ඇද්දොත් කරකෙන්නේ දකුණට. ඒක තමයි දක්ෂිනාවර්ත. වමක් දකුණක් නැහැ. කරකෙන්නේ දකුණට. තේරුණාද? දක්ෂිනාවර්ත කියන්නේ දකුණු අතින් ඇද්දොත් කරකෙන්නේ තියෙන්නේ. ඒකෙම වායුවේ පැත්තෙන් ගත්තොත් මෙහෙම. දක්ෂිනාවර්ත. වාමාවර්ත. හරි? ඒක තමයි දක්ෂිනාවර්ත වාමාවර්ත කියන්නේ. හරි?
දකුණු අතින් ඇද්දොත් කැරකෙන පැත්ත දක්ෂිණාවර්ත. වම් අතින් ඇද්දොත් කැරකෙන පැත්ත වාමාවර්ත. හරිනේ? ඒක තමයි දක්ෂිණාවර්ත වාමාවර්ත කියලා කියන්නේ. හරි? right. එතකොට ගූර්ණයට ඉහළක් පහළක් තියනවද? නැහැ. ගූර්ණයට තියෙන්නේ එක්ක දක්ෂිණාවර්ත නැත්නම් වාමාවර්ත. හරි? ඒක තමයි දිශාවර්තය. හරි? එතකොට දක්ෂිණාවර්තව ගූර්ණයක් එන්න දක්ෂිණාවර්තව කැරකෙන්න බල ගූර්ණය දෙන්න ඕන විදියක් තියෙනවා. වාමාවර්තව කැරකෙන්න බල ගූර්ණය දෙන්න ඕන විදියක් තියෙනවා. ඒක අපි ඉස්සරහට බලමු. හරි? ලියන්න. මෙහෙම බල ගූර්ණයේ දිශාව කියලා ලියන්න මෙහෙම ලියන්න. බල ගූර්ණයේ දෛශිකයේ නෑ පොයින්ට් වගේ එක පොයින්ට් බල ගූර්ණයේ දෛශිකයේ බල ගූර්ණයට දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත වශයෙන් දිශා දෙකක් තිබිය හැකිය. බල ගූර්ණයට දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත වශයෙන් බල ගූර්ණයට දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත වශයෙන් බල ගූර්ණයට දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත වශයෙන් බල දෙකක් තිබිය හැකිය. බල ගූර්ණයට දක්ෂිණාවර්ත හෝ වාමාවර්ත වශයෙන් බල දෙකක් තිබිය හැකිය. හරි? දක්ෂිණාවර්ත බල ගූර්ණයක් වෙන්න පුළුවන්, වාමාවර්ත බල ගූර්ණයක් වෙන්න පුළුවන්. right. හරි. අපි ඒක සවිස්තරාත්මකව කතා කරමු මෙන්න මේ. ඊළඟ මාතෘකාව දාන්නකෝ ලක්ෂයක් වටා බල ගූර්ණයේ වීදියයි කියන. ලක්ෂයක් වටා බල ගූර්ණයේ වීදියයි. ලක්ෂයක් වටා බල ගූර්ණයේ වීදියයි. ලක්ෂයක් වටා බල ගූර්ණයේ වීදියයි කියන මාතෘකාව දාන්නකෝ. හරි. ආගන්න. දැන් මෙහෙම 30ක් තියෙනවා කියනද මොකක් හරි 30ක් හරි මොකක් හරි. ඔන්න මෙහෙම 30ක් තියෙනවා. හොඳ මම 30 අදින්නේ නැහැ. 30ක් තියෙනවා. මෙතන O ලක්ෂයක් තියෙනවා. හරි. මේ O ලක්ෂයක් තියෙනවා. මේ O ලක්ෂයෙන් තමයි ඇණයක් ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ O ලක්ෂයෙන් ඇණයක් ගහුවා කියන එකේ තේරුම මොකද්ද? මේ O ලක්ෂය වටා තමයි කැරකෙන්නේ කියන්නේ. හරි? මේ O ලක්ෂය වටා තමයි කැරකෙන්නේ 30 මේ O ලක්ෂය වටා තමයි කැරකෙන්නේ. එතකොට O ලක්ෂයෙන් ඇණයක් ගහලා මම මෙතනින් මෙහෙම බලයක් දෙනවා. O ලක්ෂයෙන් ඇණයක් ගහලා මෙතනින් බලයක් දෙනවා. හරි? බලයක් දෙනකොට මේ O ලක්ෂයේ ඉඳන් මෙතෙන්ට තියෙන දුර F1 බලයක් දෙනවා කියනකො. මේ O ලක්ෂයේ ඉඳන් මෙතෙන්ට තියෙන ලම්බ දුර මොකද? කෙලින්ම තියෙන දුර. මේ දුර ගත්තාම මේ බලයේ රේඛාවට ලම්බකයි. මේ දුර ගත්තාම ඒක බලයේ රේඛාවට ලම්බකයි. ලම්බ දුර මම ගන්නවා L1 කියලා. L1. හරි? මේ 30ක් මොකද 30ක් මොන තමයි මේ බලය දෙන්නේ. ඊට පස්සේ තව බලයක් තියෙනවා. මෙන්න මෙහෙම මේ පැත්තෙන් මෙහෙම බලයක් තියෙනවා. ඒක F2. F2 බලයක්. එයාට තියෙන ලම්බ දුර තමයි L2. තව බලයක් තියෙනවා මෙන්න මෙතනින්. එයාට තියෙන ලම්බ දුර L3 ඒ බලයේ විශාලත්වය F3. right F3. දැන් මෙතනනේ ඇනේ ගහලා තියෙන්නේ මෙතනින්. ඒ කියන්නේ මේක වටා තමයි කරකෙන්නේ. මේ O ලක්ෂය වටා තමයි කරකෙන්නේ. මේ 30 තමයි මේ කරපන්න හදන්නේ. මෙතනින් ඇණයක් ගහලා මේ 30 කරපන්න හදන්නේ. හරි? මෙතනින් ඇණයක් ගහලා මේ 30 කරපන්න හදන්නේ. දැන් මට කියන්න F1 බලයෙන් ඇද්දොත් ඇත්තටම බලයක් කියන්නේ අදිනවා වගේ එකක් නේ. F1 බලයෙන් ඇද්දොත් මෙතනින් ඇණයක් ගහලා F1 බලයෙන් ඇද්දොත් 30 කරකෙන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද? වාමාවර්ත. හරියටම F1 බලයෙන් ඇද්දොත් 30 කරකෙන්නේ වාමාවර්ත. F2 බලයෙන් ඇද්දොත් 30 කරකෙන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද? දක්ෂිනාවර්තව. හරියටම හරි. F2 බලයෙන් ඇද්දොත් 30 කරකෙන්නේ දක්ෂිනාවර්තව.
F3 බලයෙන් ඇද්දොත් F3 බලයෙන් ඇද්දොත් තැටි කරන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද? F3 බලයෙන් ඇද්දොත් තැටි කරන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද? දක්ෂිනාවර්තව. මෙන්න ඇදලා බලන්නකො. මෙන්න ඇදනකොට මේක කරගෙන පටන් ගන්න මෙහෙම. තේරෙනවද? මෙහෙට දක්ෂිනාවර්තව. හරි? එතකොට බලන්න මේ බල යෙදෙන දිශාව අනුව ගූර්ණය එන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද කියලා තීරණය වෙනවනේ. ගූර්ණය එන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද කියලා තීරණය වෙනවා. හරි. එතකොට අර කුරහංගල් දෙකක් තියෙනවනේ. කුරහන්නේ අර ගලක් උඩ ගලක් තියලා මෙහෙම කරකවන්නේ. හරි කුරහංගල කියන්නේ ඒකට කියන්නේ. හරි. කුරහංගල් වලින් මේ ගන්නොත් වෙනවා හිට ගාව. හරි. බල කුරණේ සෙට් කරලා කුරහංගල් වල ඕව සෙට් කරලා තමයි ගලක් දෙන්නේ. හරි. එතකොට කුරහංගලද කුරහංගලද කුරහංගල. හරි. එතකොට ඒකේ මෙහෙම ඇන්ටි කෙනෙක් මෙහෙම කරකවනවනේ. හරි. මෙහෙම කරකවනවා. හරි. මෙහෙම කරකවනකොට මෙහෙම හිතන්නකො. මේක මෙහෙම කරකවනකොට හරි. දැන් ඇන්ටි කෙනෙක් මෙහෙම කරකවනවා. දක්ෂිනාවර්ත හරි කොහොම හරි කරකවනවා. මෙහෙම කරකවනකොට දැන් මෙහෙම හිතන්න ලොකු කුරහංගල. මෙහෙම ලොකු කුරහංගලක් තියෙනවා. මෙහෙම. හරි. මෙතන එක දණ්ඩක් හයි කරලා දෙනවා. මෙතනින් එක දණ්ඩක් හයි කරලා දෙනවා. මේ දණ්ඩට මෙහෙම බලයක් දාලා මෙහෙම කරකවන්න පුළුවන්. හරි? මේ දණ්ඩට මෙහෙම බලයක් දාලා කරකවන්න පුළුවන්. මේක මැද වටේ මේක වටේ තමයි කරකෙන්නේ. එක ඇන්ටි කෙනෙක් මේ පැත්තට කරකවනවා. හරි? එක බලයක් දානවා එක ඇන්ටි කෙනෙක්. හරි? එතකොට මේක කරකෙන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද? මේ F එක බලය නිසා මේක කරකෙන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද? මේ පැත්තට වාමාවර්ත දකුණු පැත්තට නෙවෙයි කරන්නේ වම් පැත්තටනේ. එතකොට මේක වාමාවර්තව කරන්නේ. හොඳද? ඊට පස්සේ තව ඇන්ටි කෙනෙකුට සපෝට් එකට එනවා. හැබැයි එයා ඉරිසියයි. හරි? මෙයා ඉරිසියයි. හරි? සපෝට් එකට ආවට ඉරිසියයි. මෙයා දක්ෂිනාවර්ත මෙයා වාමාවර්තව කරකවනවනේ මේක. මේ ඇන්ටි සපෝට් එකේ ඇන්ටි මේ කලින් ඇන්ටිට උදව් කරන්න නම් එයා බලය දෙන්න ඕනේ උඩටද යටටද? උඩට. හරියටම හරි. එයා බලය දෙන්න ඕනේ උඩට. එයා යටට බලය දුන්නොත් කැරකෙන්නේ නැහැ. කැරකෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. කරකවන්න අමාරු වෙන්නත් පුළුවන්. ඇයි ඒ? මේ ඇන්ටි දෙන වාමාවර්ත ගූර්ණයට අල්ලපු ගෙදර ඇන්ටි දෙන්නේ වාමාවර්ත ගූර්ණයක්ම නෙවෙයි. එයා දෙන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක්. හරි? මේ ඇන්ටි කරකවන්න හදනවා වාමාවර්තව. අල්ලපු ගෙදර ඇන්ටි කරකවන්න හදනවා දක්ෂිනාවර්ත. එතකොට හිර වෙනවා. සරල සිංහලෙන් කියනවනම් හිර වෙනවා. හරිද? එතකොට හරියට නිකන් මේ වගේ මේ වස්තුවක් ත්වරණය කරන්න නම් වස්තුව ත්වරණය කරන පැත්තට බලයක් දෙන්න බෑ. ඒකට වස්තුව ත්වරණය වෙනවනේ. මම මේ වස්තුව ත්වරණය කරනවා කියන ඉඳාගෙන වස්තුවට මේ පැත්තට බලයක් දෙනවා. මොකෙක් හරි එකෙක් ආපස්සට බලයක් දුන්නොත් මට වස්තුව ත්වරණය කරන්න ලේසි වෙනවද අමාරු වෙනවද? අමාරු වෙනවනේ. අන්න ඒ වගේම තමයි. හොඳේ. වස්තුවක් ත්වරණය කරන්න බල දෙනවා වගේම තමයි වස්තුවක් කරකවන්න ගූර්ණ දෙන එක. දක්ෂිනාවර්තව ගූර්ණයක් දෙන වෙලාවට කවුරු හරි ඇවිල්ලා වාමාවර්ත ගූර්ණයක් දුන්නොත් එහෙම අර දක්ෂිනාවර්ත ගූර්ණය අඩු වෙනවා. හරි අමාරුයි. හරි සම්ප්‍රයුක්ත කියන්නේ සම්පල දක්ෂිනාවර්ත ගූර්ණය අඩු වෙනවා. හරි සමාන බලයක් දුන්නොත් නැති වෙලා සමාන ගූර්ණයක් නෙවෙයි සමාන ගූර්ණයක් දුන්නොත් නැති වෙලා. ඒකනේ සමාන වස්තු කරකෙන්නේ නැතුව තියෙන්නේ. සමාන වස්තු කරකෙන්නේ නැතුව තියෙන්නේ ඒක. හරි මේ ඇන්ටි මෙහෙට බලයක් දෙනවා මේ ඇන්ටි මෙහෙට බලයක් දෙනවා. කාගෙන ඉන්නවද දෙන්නම? යන්නේ නැහැ. ගල කැරකෙන්නේ. තේරෙනවද? එක්කෙනෙක් හරි අතහැරි ගම කැරකෙන්න පටන් ගන්නවා. හරි? එතකොට එහෙම තමයි වෙන්නේ. හරි? දැන් අපි මේ උදාහරණය. දැන් අපි හිතමු මේ ගූර්ණ සෙට් එකක් තියෙනවනේ. මෙයාලා සෙට් එකක් ඉන්නවනේ. මේ සෙට් එක නිසා හරිද? දැන් මොන පැත්තට කරකවනවද කියලා හිතා ගන්න බෑ. හරි?
මේ සෙට් එක නිසා කොහොම හරි මේ තැටිය කැරකෙනවා දක්ෂිනාවර්තව කියලා හිතමු. තැටිය කැරකෙනවා දක්ෂිනාවර්තව. මේ තැටිය දක්ෂිනාවර්තව කැරකෙනවා. මේ තැටිය දක්ෂිනාවර්තව කැරකෙනවා නම් හරි මෙයාගේ මත සඵල ගූර්ණය. දැන් මේ වස්තුවක් වමට තොරණය වෙනවා. වස්තුවක් වමට තොරණය වෙනවා නම් සඵල බලය කොහෙද තියෙන්නේ? වමට දකුණට. වස්තුවක් වමට තොරණය වෙනවා. එහෙනම් බල ඒ වස්තුවක තියෙන බල සේරකම එකතුව තියෙන්නේ වමට දකුණට. වමට. බල සේරකම එකතුව වමට තියෙන නිසා තමයි එයා වමට තොරණය වෙන්නේ. හරි? බල සේරකම එකතුව වමට තියෙන නිසා තමයි එයා වමට තොරණය වෙන්නේ. දැන් මේක දකුණට දක්ෂිනාවර්තව තොරණය ගූර්ණයක් වෙනවා කියලා හිතමු. තෝ දක්ෂිනාවර්තව තමයි කැරකෙන්නේ. ඒක තමයි මේ සාමාන්‍ය අපි බලයක් යොදලා මෙහෙම ඊතලයක් ගහලා ලියනෝනේ බලය මේ පැත්තට කියලා. ඒ වගේම තමයි ගූර්ණයක් කියන එක ඊතලයක් ගහලා ලියන්න බෑනේ. ගූර්ණය කියන්නේ කැරකෙවීම. කැරකෙවීම වෙන්න පුළුවන් එක්ක දක්ෂිනාවර්තව නැත්නම් වාමාවර්තව. ඒකට දක්ෂිනාවර්තව කියන එක කියවෙන්නේ මෙම ටෝ දාලා මේ පැත්තට මෙහෙම ඉරක් යවුවනම් මෙහෙම වක්‍ර ඉරක් යවුවනම් ඒකෙන් කියවෙන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයක් කියලා. හරි? එතකොට අපි දැන් මුලින් ඉඳලා බලාගෙන යමු. හොඳයි? මුලින් ඉඳලා බලාගෙන යමු. හරි මම මෙතෙන් බලාගෙන F3 ඉඳලා බලාගෙන යමු. F3 එන්නේ දක්ෂිනාවර්ත ගූර්ණයද වාමාවර්ත ගූර්ණයද? දක්ෂිනාවර්ත ගූර්ණය. එතකොට මේක කැරකෙන්නේ දක්ෂිනාවර්තමනේ. එහෙනම් මේ ගූර්ණයෙන් වෙන්නේ කැරකෙන්න උදව්වක්ද බාධාවක්ද? උදව්වක්. හරියටම හරි. මේකෙන් වෙන්නේ උදව්වක්. හරි? ඒ කියන්නේ මේකෙන් එනවා කොච්චර ගූර්ණයක්ද? බලයේ වාරක් බලයේ තියෙන ලම්බ දුර. ඒ කියන්නේ ගූර්ණය ගන්න. එතකොට බලයේ F3 වාරයක් යාට තියෙන ලම්බ දුර L3 ප්‍රශ්නයක් නැහැ. මේ F2 බලය නිසා එන්නේ කැරකෙන්න උදව්වක්ද බාධාවක්ද? උදව්වක්. හරියටම හරි. දක්ෂිනාවර්තව තමයි කැරකෙන්නේ මේ බලය නිසා දක්ෂිනාවර්ත ගූර්ණයක් තමයි එන්නේ. එතකොට උදව්වක්නේ. එහෙනම් මෙයා ධනද ඍණද? ධන. තේරෙනවද? එයා ධන. බලයේ වාරයක් බලයේ දෙක වාරයක් යට තියෙන ලම්බ දුර L2. හරි? රයිට්. කපටියා. මෙයාගෙන් එන ගූර්ණය දක්ෂිනාවර්ත ගූර්ණයක්ද වාමාවර්ත? වාමාවර්ත ගූර්ණය. බාධා. ඒ කියන්නේ බාධාව. එහෙනම් මෙයා ධනද ඍණද? ඍණ. හරියටම හරි. ඍණ. හරි. ගූර්ණය කොච්චරද? F එක වතාවක් L1. F එක වතාවක් L1. එතකොට එනවා මෙයා මත තියෙන සඵල ගූර්ණය. මේ ගූර්ණ තේරෙන්නේ මේක. හරි? වාමාවර්තව කරගෙන එක අනිත් දෙක බාධාවක් කියලා ගන්න බෑ. මෙයාද? එයාව උදව්වක් කරගෙන අර දෙක බාධාවක් කරගන්න බෑ. පුළුවන්. ඒකට ටෝ එක වමට තියෙනවා. පුළුවන්. දැන් මම ගත්තේ හොඳ ප්‍රශ්නයක් ඇහුවා. හරි? දැන් මම ගත්තේ මේ තැටිය දක්ෂිනාවර්තව කැරකෙනවා කියලා හිතලානේ මම ගාන ලියන්න පටන් ගත්තේ. බැරි වෙලාවත් අපි මෙහෙම හිතමුකෝ. මේක වාමාවර්තව කැරකෙනවා කියලා හිතමුකෝ. මේක වාමාවර්තව කැරකෙනවා නම් මෙයා තමයි බලය යොදන්නේ. මෙයා තමයි ගූර්ණය යොදන්නේ. මේ දෙන්නම එහෙනම් ඍණ. තේරෙනවද? මෙයා වාමාවර්තව කැරකෙනවා නම් මෙයා ධන. මේකින් එන ගූර්ණය ධන. මේ දෙන්නම ඍණ. හැබැයි මම ගත්තේ මෙයාව මේ තැටි දක්ෂිනාවර්තව කැරකෙනවා කියන්නේ. දක්ෂිනාවර්තව කැරකෙනවා නම් මේ දෙන්නම ධන. මෙයා ඍණ. එම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ මොකද? right. ඒතර ඔහොම තමයි ගූර්ණ ගන්න. එතකොට ඒක මේ අර දැන් වමට කියලා ගත්තොත් ඔය මේ කරගෙන්නේ බලුවොත් වැඩි බලයක් තියෙන දකුණට වැඩි ගූර්ණයක් තියෙන පැත්තට තමයි කරන්නේ. දකුණට නේද? ඔව් මෙහෙමයි මෙහෙමයි. ආණ්ඩුව දැන් මේ මෙයාලා දෙන්නෙක් ඉන්නවා. මෙයා තනියෙන් ඒක නිසා තමයි මේ පැත්තට කරගෙන්නේ කියලා එකක් තියෙනවද? නෑ එක ගානේ. එහෙම නෑ. හොඳ දැන් හිතන්න. මෙයා නිව්ටන් මීටර 5ක ගූර්ණයක් දෙනවා. මෙයාගෙන් එනවා නිව්ටන් මීටර 5ක ගූර්ණයක්. ගූර්ණය වලින් එකේ නිව්ටන් වරක් මීටර. මෙයා නිව්ටන් මීටර 5යි. මෙයා නිව්ටන් මීටර 3යි. ඒතකොට ඔක්කොම නිව්ටන් මීටර කීයද දක්ෂිනාවර්තව? 8යි. මෙයා නිව්ටන් මීටර 1025යි. හරි. ඒතකොට මේ කරකෙන්නේ කොයි පැත්තටද? දක්ෂිනාවර්තවද වාමාවර්තවද? හරි. පණියෙන් ඉන්නවා කියලා නෑ. ගූර්ණය වෙන්න ඒ පැත්තට කරගෙන. වාමාවර්ත බලන්න දක්ෂිනාවර්ත වුණා සමානයි. සමාන වුණොත් හිටිනවා.
සමාන වුණොත් එක තැන හිටිනවා. දැන් මෙහෙම ඉඳලා මෙයා ඇති කරනවා නිව්ටන් 3ක දක්ෂිනාවර්ත කූර්ණයක්. මෙයා ඇති කරනවා නිව්ටන් 2ක දක්ෂිනාවර්ත කූර්ණයක්. මෙයා ඇති කරනවා නිව්ටන් 5ක වාමාවර්ත කූර්ණයක්. දෙකයි නිව්ටන් මීටර 2යි නිව්ටන් මීටර 3යි. ඒ කියන්නේ දක්ෂිනාවර්ත කූර්ණය නිව්ටන් මීටර 5යි. මෙයා වාමාවර්තව නිව්ටන් මීටර 5ක් දෙනවා තනියෙන්. ඒතර දක්ෂිනාවර්ත නිව්ටන් මීටර 5ට වාමාවර්ත නිව්ටන් මීටර 5ක් කැපිලා යනවා. 30 එක තැන හිටිනවා. කොහෙටවත් කැරකෙන්නේ නැහැ. ගූර්ණයක් හිටින්නේ නැහැ. හරියට මේ වගේ නිකන්. මේ පැත්තට වස්තුවක් මත මේ පැත්තට නිව්ටන් 5ක් දානවා. අනිත් පැත්තට නිව්ටන් 5ක් දානවා. ඒතකොට කොහෙටවත් තොරණ යනවද? නෑ හිටිනවනේ. අන්න ඒ වගේ. හරි? රයිට්. යන්න ලේසි වෙනවා. ලේසි වෙනවා. හරි? ඒ කියන්නේ දැන් අර බලය කියන සංකල්පය ඇඟට දීර්ඝ නිසා ඒ රටාව තේරෙනවා. ඒතකොට උඩට යන්න ලේසි වෙනවා. හරි? ගොඩක් ළමයිට බල ගූර්ණය කියන එක ප්‍රසිද්ධ අමාරු මාතෘකාවක්. හරි? බලය කියන එක අමාරුයි. අමාරු වෙනවා ප්‍රසිද්ධ එකක්. බලය අමාරුයි කියන එක ටිකක් ප්‍රසිද්ධ කතාවක්. බලය අමාරු වෙනවා ඊට පස්සේ බලය ලාවට පුළුවන් වුණාට පස්සේ ඊළඟට අමාරු වෙන්නේ බල ගූර්ණය. හේතුව දැන් මම ඔයාලට චුට්ටකට කලින් කිව්වනේ උදාහරණයක්. මේක පැහැදිලි කරන්නේ චුට්ටකට කලින් ගත්ත උදාහරණයක්. මේකත් නිකන් බලයක් වගේ. මේ පැත්තට නිව්ටන් 5ක් දැම්මම මේ පැත්තට නිව්ටන් 5ක් දැම්මම ඒක එක තැන හිටිනවනේ. ඒ වගේ තමයි. මේ පැත්තට නිව්ටන් මීටර 5ක ගූර්ණයකුයි අනිත් පැත්තට නිව්ටන් මීටර 5ක ගූර්ණයකුයි දැම්මම මේ තැටිය කරකෙන්නේ නැතුව එක තැන හිටිනවා කියලා උදාහරණයකින් පැහැදිලි කරන්නේ. දැන් ඔයාලා හිතන්නකෝ බලය ඇඟට වැදිලා නැති ළමයෙක්ට ওই උදාහරණය ගන්න පුළුවන්ද? බෑ. නිව්ටන් 5කුයි දැම්මම එක තැන හිටිනවා. නිව්ටන් කියන්නේ මොකක්ද? නිව්ටන් කියන එක දන්නේ නැහැ. එතකොට ඔක්කොම අච්චාරු වෙනවා. තේරෙනවද? හරි. මම ඒක කිව්වේ මේ බලය කියන සංකල්පය හොඳට ඇඟට වැදුනට පස්සේ බල ගූර්ණය ඇඟට වදිනවා. බල ගූර්ණය ඇඟට වැදුනට පස්සේ භ්‍රමණ චලිතය ඇඟට වදිනවා. එහෙම යන්නේ. හරිද? ඒ කියන්නේ මුල් බේස් එක හරියට ඇඟට ගියාට පස්සේ එතනින් එහාට හොඳ ශක්තිමත්ව ගොඩනගා ගන්න පුළුවන්. ඒකයි බේස් එක හොඳ කාලයක් අරගෙන දැම්මේ. හරි? දැන් මේවා පට ගාලා තේරෙනවා. ඇත්තටම කියන්නේ මේක ලොකු අමාරු පාඩමක් නෙවෙයි. දැන් තේරෙන ගතිය වැඩි. තේරෙන ස්පීඩ් එක වැඩි ඇත්ත කතාව. තේරෙන ස්පීඩ් එක වැඩි. ඒක හොඳට මෙතන දැන් ආරවේගාවලින් අපි අර බල ගැන කතා කරේ. එහෙම කඩේ කරන ගූර්ණය කියලා ඒක කතා කරන අර දෙකම එක වගේ. අර වගේමයි. අර සරල රේඛීයව කතා කරපු දේවල් වලම භ්‍රමණ චලිතයේ වර්ෂන් ටිකක් තියෙනවා. ඒවා ඉස්සරහට උත්තරම තේරෙනවා. භ්‍රමණ චලිතයේ ගැටමස් තේරෙනවා. හරි අරකෙම කැරකෙන එක. කියන්නේ රේඛීය චලිතයේ බලය නම් භ්‍රමණ චලිතයේ බල ගූර්ණය. රේඛීය චලිතයේ බලයෙන් කරනවා නම් මොනවා හරි දෙයක් භ්‍රමණ චලිතයේ ඒ දේ කරන්නේ බල ගූර්ණය. හරි මොකක් හරි රේඛීයව චලනය කරන්න ඕන මොකද්ද දෙන්න ඕනේ? බලයක්. මොකක් හරි කරකවන්න නම් මොකක්ද දෙන්න ඕනේ? බල ගූර්ණය. අරකේ කරන දේම මේකෙත් කරනවා. ඉස්සරහට යනකොට තේරෙයි. හරි? රයිට්. එතකොට ඕක තමයි සීන් එක. හරි. රූපය අඳගන්න. හරි. මෙහෙම මාතෘකාවක් දෙම නේද? ලක්ෂයක් කොට බල ගූර්ණවල VGIP කියලා ඉවරනේ. හරි. මේ රූපය ඇඳලා ටෝ එක දක්ෂිනාවර්තව ටෝ එක සෙට් එක එකතු කරගන්න. බල ගූර්ණවල එකතු ඔන්න ඔය විදිහට තමයි ගන්න. බල ගූර්ණවල එකතු ඔය විදිහට ගන්න. ඊට පස්සේ අපි එක જાති වල ගණන් සෙට් එකක් හදමු. මේ ගණන් සෙට් එක හදලා වෙනකොට හොඳට ටෙම්පරාදු වෙලා එනවා අමුතුම ලෙවල් එකකට. ලක්ෂයක් වටා බල ගූර්ණවල VGIP. එහෙම මාතෘකාව දාගන්න. ලක්ෂයක් වටා බල ගූර්ණවල VGIP.